අද අපේ ටොපික් එක data encoding techniques. දැන් මොකද්ද මේ data encoding techniques කියලා කියන්නේ? අපි මොකටද data encode කරන්නේ? Encoding is the process of converting the data or a given sequence of character symbol මොනවා හරි into specified format. දැන් අපි මොනවා හරි අපි ගාව තියෙන data එකක් වෙන්න පුළුවන්. ඒක character set එකක් නැත්නම් symbols වගේක්. එහෙම නැත්නම් මොනවම හරි දේවල් ටිකක් data එකක්. ඒ data එක මොකක් හරි specify format එකකට convert කරනවට අපි encoding කියලා කියනවා. ඉතින් ඒකෙම reverse process එක අපි කතා කරනවා decoding කියලා. decoding කියන්නේ reverse process of encoding. දැන් data encoding අපිට ඕන වෙන්නේ ගොඩක්ම මේ digital devices වල electronic devices වල data store කරගන්න electronic device through data transmit කරන්න data encoding කියන එක ඕන වෙනවා. ඉතින් එතකොට අපි ඒකට වෙන වෙනම techniques පාවිච්චි කරනවා. මොකද අපි දන්න digital analog කියන category දෙකෙන්ම අපිට data ගැන කතා කරන්න පුළුවන්. එතකොට මේ දෙකටම data communicate කරන්න වෙන හින්දා අපිට different techniques ගැන මේ lesson එකේදී කතා කරන්න වෙනවා. ඉතින් අපි අද බලන්න යන්නේ ඔන්න ඔය techniques ටික ගැන. data encoding techniques. දැන් data encode කරද්දී අපි පාවිච්චි කරන techniques තියෙනවා. මේ techniques වලට තමයි data encode කරන්න ඕන අපි. ඒ techniques වලදී අපි ඉස්සෙල්ලාම කතා කරනවා analog to analog data encoding. A to A. Analog අපි simple කියන්නේ A to data encode කරන්න පුළුවන් analog to analog. එහෙම නැත්නම් අපිට data encode කරන්න පුළුවන් digital to analog. This method is also known as analog encoding. This method known as digital encoding. Another one is A to D, analog to digital. ඔන්න ඔය method තුනෙන් අපිට කරන්න පුළුවන්. Analog to analog, digital to analog, and last one is analog to digital. Right, ඔය ක්‍රම තුන තමයි අපි එකෙන් එකට කතා කරන්න යන්නේ. දැන් අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මොනවාද මේ analog digital කියන signal වල තියෙන characteristic. දැන් අපිට ගත්තොත් මේ analog signal එකක් කොයි වගේද? analog signal එකක සාමාන්‍ය representation එක මෙන්න මේ වගේ. analog signal ඔය වගේ හැදෙන එකක් මේක. ඒ විදිහට wave තියෙනවා. signs තියෙනවා. digital signal එකක් ගත්තොත් digital signal එකක් අපිට සාමාන්‍ය මෙන්න මෙහෙම 10 කියන format එකෙන් තමයි දකින්න හම්බෙන්නේ. එතකොට analog signal එකකුයි digital signal එකකුයි දැක්ක ගමන් අපිට identify කරගන්න පුළුවන් ඒකේ තියෙන appearance එක දිහා බලලා analog එක තමයි මෙහෙම තියෙන්නේ digital එක තමයි මෙහෙම තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම identify කරගන්න ඕනේ analog signal එකක තියෙන characteristic මොනවද? මේකේ ගොඩක් જાති අපිට ඉගෙන ගන්න තියෙනවා. මොකද ඒ ටික දන්නේ නැතුව අපිට encoding කරන්න බෑ. මොකද encode කරන්න නම් අපි ඔය analog එහෙම නැත්නම් digital කියන data type ගැන මේ data store කරලා තියන්න පුළුවන් ක්‍රම ගැන අපි ඉගෙනගෙන ඉන්න වෙනවා. දැන් analog signal එකක් කිව්වම මේක generate වෙනවා ගොඩක් වෙලාවල් වලදී. සමහර ලාවට අපි කතා කරද්දී එහෙම නැත්නම් ඔය copper wire දිගේ data communicate කරද්දී ඊට පස්සේ ඔය voltage එක pitches tone ගොඩක් ඔය වගේ දේවල් analog විදිහට තමයි අපිට explain කරන්න පුළුවන් වෙන්නේ. එතකොට analog signal එකක් ගත්තාම ඒ signal එකේ තියෙනවා මේ characteristic කීපයක්. ඒකදී අපි කතා කරන්න ඕන amplitude ගැන analog signal එකක. ඊළඟට අපි period එක ගැන කතා කරන්න ඕන, frequency ගැන කතා කරන්න ඕන, phases ගැන කතා කරන්න ඕන. ඔය ටික තමයි analog signal එකක characteristic විදිහට අපි ඉගෙන ගන්න. ඉතින් මොනවාද මේ analog signal එකක characteristic විදිහට අපි මොනවාද මේ කතා කරේ? මම කිව්වා දේවල් කීපයක්.
ඇනලොග් සිග්නල් එකක් ගත්තාම දැන් මෙන්න මේ ඇනලොග් සිග්නල් එක ගන්නකො. ඔන්න ඇනලොග් සිග්නල් එක. මම යන එකක් මේක. මේ ඇනලොග් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් කියලා කැරක්ටර් එකක් තියෙනවා. ඇම්ප්ලිටියුඩ් කියලා කියන්නේ මෙන්න මේකට. අපි මේකට කියනවා ඇම්ප්ලිටියුඩ් කියලා. එතකොට මේ ඇම්ප්ලිටියුඩ් එක පාවිච්චි කරන්නේ සයින් එකක තියෙන පීක් එක බලන්න, උඩරිම උස බලන්න. එක ඇම්ප්ලිටියුඩ්. මේක සාමාන්‍යයෙන් මයින් මීටර් වලින්. ඇම්ප්ලිටියුඩ් එකම අපිට ආපහු තව මනින්න ඕන වෙන එකක් තියෙනවා. දැන් ඇම්ප්ලිටියුඩ් තමයි පළවෙනි දේ. හරි ඇම්ප්ලිටියුඩ් එක සිග්නල් එක උස තමයි බලන්නේ එකෙන් හයිට් එක. ඇම්ප්ලිටියුඩ් එකත් එක්කම අපි ඊළඟට බලන එකක් තමයි පීරියඩ් එක. මොකද පීරියඩ් එක කියන්නේ? දැන් සයින් එකක් නැත්නම් සයිකල් එකක් කම්ප්ලීට් වෙනකොට දැන් මේක කම්ප්ලීට් සයිකල් එකක් කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙහෙම ඇවිල්ලා ආය මේක මෙන්න මෙතනට එනකොට කම්ප්ලීට් සයිකල් එකක්. ඔන්න ඔය කම්ප්ලීට් සයිකල් එකකට අපි කියනවා පීරියඩ් එකක් කියලා. අපි මේකට 2 කියලා දැම්මොත් මේකට අපි කියනවා පීරියඩ් එකක් කියලා. එතකොට මේ පීරියඩ් එකකට යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. මෙතන ඉඳලා මේ පැත්ත ඇක්සිස් එක ටයිම් එකනේ තියෙන්නේ. එතකොට බිඳුවේ ඉඳලා මෙන්න මෙතනට ගිය කාලය. සාමාන්‍යයෙන් පීරියඩ් එකම ඉන්නේ සෙකන්ඩ් වලින්. ඊළඟට තුන්වෙනියට අපිට ෆ්‍රීකවන්සි එක ගැන කතා කරන්න පුළුවන්. ෆ්‍රීකවන්සි එක කියන්නේ මොකක් හරි ටයිම් පීරියඩ් එකකදී හැදිලා තියෙන සයින්ස් ගාන. ඉතින් ටයිම් පීරියඩ් එකක් ගත්තාම සාමාන්‍යයෙන් 1 සෙකන්ඩ් වගේ වෙනකොට කම්ප්ලීට් වෙලා තියෙන සයින් ගාන ගැන තමයි උතන්නේ කතා කරන්නේ. දැන් අපි ගත්තොත් ෆ්‍රීකවන්සි එකක් මම ඉස්සෙල්ලාම වේව් එකක් අඳින්නම්. මම මෙහෙම ඇඳගෙන ආවා කියන්නකො. කම්ප්ලීට් සයින් කියන එක ගත්තොත් මේකේ කම්ප්ලීට් සයින් මෙන්න මෙයාව ගන්න පුළුවන් අපිට 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා කම්ප්ලීට් සයින් මෙන්න මෙතනට එනකම්. හිතන්න මෙන්න මෙතන අපේ වෙලාව මෙන්න මෙතන වෙලාව 1 සෙකන්ඩ් කියලා. එතකොට තප්පරයකදී කම්ප්ලීට් සයින් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මේක හර්ට්ස් 5ක සිග්නල් එකක්. 1 සෙකන්ඩ් එකක් කම්ප්ලීට් වෙනකොට සෙකන්ඩ් එකක් කම්ප්ලීට් වෙනකොට ඒ සෙකන්ඩ් එකේ තියෙන කම්ප්ලීට් සයින් ගන්නට අපි කියනවා මොනවා කියලාද? තුන්වෙනි එක ෆ්‍රීකවන්සි කියලා. ෆ්‍රීකවන්සි සාමාන්‍යයෙන්ම ඉන්නේ හර්ට්ස් වලින්. ඊළඟ එක තමයි පේස් එක. පේස් එක කියලා කියන්නේ මේ හැම සයින් එකක්ම ටයිම් ඇක්සිස් එකත් එක්ක හදාගන්න ඇන්ගල් එකට. මෙන්න මේ පොසිෂන් තමයි අපිට පේස් වලදී බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම පේස් එක වෙනස් වෙනකොට පීරියඩ් එක වෙනස් වෙනවා, ෆ්‍රීකවන්සි එක වෙනස් වෙනවා. පේස් එක වෙනස් කරලා ඔයා මෙහෙම සිග්නල් එකක් හැදුවොත් ඉතින් පේස් එක වෙනස් වුණාම පීරියඩ් එක වෙනස් වෙන්න එපා. දැන් එකක් ගත්තොත් අපි ඒකේ පේස් එක මෙහෙමයි තියෙන්නේ. එතකොට පීරියඩ් එක මෙතන ඉඳලා මෙතනට. මේකේ පේස් එක මෙහෙම වුණාම පීරියඩ් එක මෙතන ඉඳලා මෙතනට. පීරියඩ් එකේ තියෙන සෙකන්ඩ් ගාන වෙනස් වෙනවා. ඒකම ෆ්‍රීකවන්සි එකක තියෙන කම්ප්ලීට් සයින් ගානත් වෙනස් වෙනවා පේස් එක වෙනස් වෙනකොට. ඇම්ප්ලිටියුඩ් එකත් වෙනස් වෙන්න පුළුවන් සමහර වෙලාවට පේස් එක වෙනස් කරනකොට. ඒතර පේස් එක ගොඩක් වෙලාවට ෆ්‍රීකවන්සි පීරියඩ් හැම එකකටම බලපානවා. එතකොට ඇනලොග් සිග්නල් එකක තියෙන මේන් කැරක්ටරිස්ටික් විදිහට අපිට ඔන්න ඔය දේවල් 4 ගැන කතා කරන්න පුළුවන්. ඇනලොග් සිග්නල් එකකට පස්සේ අපිට ආයෙ කතා කරන්න තියෙන සිග්නල් එක තමයි ඩිජිටල් සිග්නල් එක. ඩිජිටල් සිග්නල් එකක 10 කියන පැටර්න් එක තමයි බලන්න හම්බෙන්නේ. ඒතකොට ඩිජිටල් සිග්නල් එකක සාමාන්‍යයෙන් කැරක්ටරිස්ටික් කියලා අපිට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඩිජිටල් සිග්නල් එකක 1 කියන ස්ටේටස් එක රෙප්‍රසන්ට් කරන්න 0 කියන ස්ටේටස් එක රෙප්‍රසන්ට් කරන්න මෙන්න මේව අඳින්න පුළුවන්. දැන් මම මේ ඇඳලා තියෙන ෆ්‍රීකවන්සි එක ගත්තාම අපි මේක ටයිම් පීරියඩ් වලට ඩිවයිඩ් කරගත්තොත් ටයිම් පීරියඩ් වලට අපි මෙහෙම බෙදා ගන්නවා. මෙහෙම බෙදාගත්තාම මේ තියෙන්නේ 1 මේ තියෙන්නේ බිඳුව මේ තියෙන්නේ 1 මේ තියෙන්නේ 1 මේ තියෙන බිඳුව මේ තියෙන බිඳුව.
එතකොට මේකේ 101100 කියන බිට් පැටර්න් එක තමයි මේකෙන් රෙප්‍රසන්ට් වෙන්නේ. ඩිජිටල් සිග්නල් එකක් පාවිච්චි කරන්නේ බිට් පැටර්න් එකක් රෙප්‍රසන්ට් කරන්න. එතකොට මේවා directly understand by a computer. කම්පියුටර් එකට පැහැදිලිවම කියව ගන්න පුළුවන් සිග්නල් ජාතිය තමයි ඩිජිටල් කියලා කියන්නේ. මොකද එයා ඩිජිටල් ඩිවයිස් එකක්නේ. එතකොට දැන් අපි දන්නවනේ A කියන අකුරට බිට් පැටර්න් එකක් තියෙනවා කියලා මෙහෙම. එතකොට මේක අපිට මෙහෙම ඔන්නෝම සිග්නල් එකකින් පෙන්වන්න පුළුවන්. මේක අපිට ටයිම් පීරියඩ් වලට බෙදාගත්තොත් පහක් තියෙනවනේ ඔහොම. ඔය විදිහට බෙදලා තියෙනවා. එතකොට 1 0 0 0 0 0 1 කියලා මේකෙන් පෙන්වනවා. හරි. එතකොට අපි මේ කතා කරන්න යන්නේ ඩිජිටල් සිග්නල් එකක් ගැන. එතකොට ඇනලොග් ඩිජිටල් මේ සිග්නල් වර්ග දෙක එකතු වෙලා තමයි අපිට data encoding කරන්න වෙන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ඇනලොග් ඩිජිටල් කොහොමද කන්වර්ට් කරන්නේ. එතකොට අපි කන්වර්ෂන් නැත්නම් එන්කෝඩින් ටෙක්නික්ස් ගැන කතා කරන්න වෙනවා. දැන් මේ එන්කෝඩින් ටෙක්නික්ස් ක්‍රම තුනක් තියෙනවා. එන්කෝඩින් කියන ඒවා අපි පාවිච්චි කරනවා ක්‍රම තුනකට. කොහොමද අපි එන්කෝඩින් ක්‍රම තුනකට කරන්නේ? එකක් තමයි ඇනලොග් ටු ඇනලොග් එන්කෝඩින් කියන මෙතඩ් එක. අපි ඒක ගැන කතා කරලා ඉමු ඉස්සල්ලාම. එතකොට අපි මේකට ගන්න ඕන ඇනලොග් සිග්නල් දෙකක්. ඇනලොග් එකක් ඇනලොග් වලට කන්වර්ට් කරන්න වෙන එකක් ගැන නෙමෙයි කියන්නේ. A to A කියන එකේදී. දැන් ඇයි ඇනලොග් එකක් ඇනලොග් එකකට කන්වර්ට් කරන්න වෙන්නේ? ඇනලොග් වලින් තියෙද්දි මොකටද ඇනලොග් වලට කන්වර්ට් කරන්න කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඇනලොග් සිග්නල් එකක් කියලා කියන්නේ සමහර වෙලාවට වොයිස් එකක් කියලා මම කිව්වා නේද? නැත්නම් වෝල්ටේජ් එකක් වෙන්න ඇති මොනවා හරි ඩේටා එකක්. එතකොට මේ ඩේටා එක කොයි වගේද? මෙන්න ඩේටා එක. මම ඒක පොඩි chart එකකට අඳින්නම්. මේ තමයි ඇනලොග් ඩේටා එක කියලා හිතන්න. ඔය තමයි ඩේටා එක. මේ ඩේටා එක ගෙනියන්න අපිට මොකක් හරි කැරියර් සිග්නල් එකකුත් තියෙනවා. ඒ කියන්නේ ඩේටා එක තියෙන්නේ ඩේටා එක ජෙනරේට් වෙන තැනනේ සෙන්ඩර් ගාවනේ. හැබැයි මේ ඩේටා එක ගෙනියන්න තව සිග්නල් එකක් පාවිච්චි කරන්න ඕන. ඒ සිග්නල් එක ඩේටා එක වගේ නෑ. ඩේටා එක කියන්නේ අපි කතා කරපු විදිහට නිතරම වෙනස් වෙන જાතිය සිග්නල් එකක් දත්තයක් කියන්නේ. කොයි විදිහේ තියෙයිද දන්නේ නැහැ. හැබැයි ඩේටා එක ගෙනියන සිග්නල් එක ඒක එකම විදිහක සිග්නල් එකක්. මේ සිග්නල් එක ගත්තොත් මේක ඩේටා එක ගෙනියන සිග්නල් එක, කැරියර් සිග්නල් එක. සිංහලෙන් කියනවා නම් වාහක තරංගය. දැන් මේ ඩේටා එක කැරියර් සිග්නල් එක දිගේ ගෙනියන්න නම් මේ ඩේටා එකේ තියෙන කැරක්ටරිස්ටික් කැරියර් සිග්නල් එකෙත් හදන්න ඕන. එතකොට මොකද්ද ඇනලොග් එක කැරක්ටරිස්ටික් කියලා අපි කතා කරේ? එක්කෝ ඇම්ප්ලිටියුඩ්, එක්කෝ පේස්, එක්කෝ ෆ්‍රීකවන්සි. ෆ්‍රීකවන්සි මනේ පීරියඩ් එකක් ඩිපෙන්ඩ් වෙන්නේ ඒකෙන්මනේ. ඒකින්ද ඔය තුන. මෙන්න මේ තුන වෙනස් කරලා අපිට මේ ඩේටා එක කැරියර් සිග්නල් එකේ ගෙනියන්න පුළුවන් නම් ඒවට තමයි ඇනලොග් ටු ඇනලොග් කන්වර්ෂන් කියලා කියන්නේ. දැන් මේ ඇනලොග් ටු ඇනලොග් මොඩියුලේෂන් කියන එන්කෝඩින් ටෙක්නික් එක සබ් කැටගරි තුනකට බෙදන්න පුළුවන්. ඒකෙදි එක කැටගරි එකක් අපි කතා කරනවා ඒකට කියනවා අපි ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් කියලා. මොකද්ද මේ ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් කියලා කියන්නේ? ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන්. දැන් මොකක් හරි ඩේටා එකක ඇම්ප්ලිටියුඩ් එක කියන්නේ මොකද්ද? මේ අපි ඇනලොග් සිග්නල් එක දිහා බැලුවම මේ උසට තමයි ඇම්ප්ලිටියුඩ් කියන්නේ. මෙන්න මේ උස වෙනස් කරලා අපිට ඩේටා එක හදන්න පුළුවන් නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන්. අපි try කරමු උස වෙනස් කරලා ඩේටා එකක් හදන්න. මෙන්න chart එක. දැන් මම උස වෙනස් කරනවා. මොකේද? කැරියර් සිග්නල් එකේ. කැරියර් සිග්නල් එකේ උස වෙනස් කරාම කැරියර් සිග්නල් එක මට මෙන්න මෙහෙම අඳින්න පුළුවන්.
එයාට ටික හරියට දැන් අපි ඩේටා එක දිහා බැලුවොත් මේකේ පොයින්ටර්ස් ටික යා කරගෙන මම මෙහෙම ඩේටා ගන්නවා කියලා හිතන්නකෝ. මේ තියෙන ඩේටා එක අර කැරියර් සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක වෙනස් කරාම මට ඒකේ පීක් පොයින්ට් ටික ටච් කරලා ඩේටා එක හදා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ නිල් පාටින් මං ඇඳේ ඩේටා එක අර කළු පාටින් ඇඳලා තියෙන්නේ ඇම්ප්ලිටියුඩ් වෙනස් කරගත්තු මොකද්ද? කැරියර් සිග්නල් එක. මේ තමයි කැරියර් එක. ඒකේ ඇම්ප්ලිටියුඩ් එක තමයි වෙනස් කරේ. එතකොට ඔන්න ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් කියලා කියන්නේ ඩේටා එකක ඇම්ප්ලිටියුඩ් එක උස වෙනස් කරලා අපිට ඕන විදිහට ඒක චේන්ජ් කරගන්නවා. ඒක ඕගොල්ලොන්ට ලස්සනට අඳ ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ෆ්‍රීකවන්සි මොඩියුලේෂන්. මොකද්ද ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් කියන්නේ? කැරියර් සිග්නල් එකේ තියෙන ෆ්‍රීකවන්සි එක වෙනස් කරලා අපිට ඩේටා එක හදන්න පුළුවන් කියන එක. දැන් මොකද්ද ෆ්‍රීකවන්සි එක කියන්නේ? තප්පරයකට තියෙන කම්ප්ලීට් සයිකල් ගාන. දැන් මම කම්ප්ලීට් සයිකල් ගාන වෙනස් කරනවා. මේකේ දැන් ඩේටා එක දිහා බැලුවොත් ඩේටා එක අපේ chart එකේ පොසිටිව් පැත්තේ ටිකක් තියෙනවා නෙගටිව් පැත්තේ ටිකක් තියෙනවා. එවනේ තියෙන්නේ. එතකොට පොසිටිව් ඩේටා එක රෙප්‍රසන්ට් කරන්න මම එක ෆ්‍රීකවන්සි එකකුයි නෙගටිව් ඩේටා එක රෙප්‍රසන්ට් කරන්න තව ෆ්‍රීකවන්සි එකකුයි ගන්නවා. එතකොට මම මේකේ ටයිම් එක ගන්නවා මෙතනට එනකන් පොසිටිව් ඩේටා එක රෙප්‍රසන්ට් කරන්න අපි හිතමුකෝ මෙතනට 5 සෙකන්ඩ් කියලා. එතකොට එතන 5 සෙකන්ඩ් රෙප්‍රසන්ට් කරන්න එක ෆ්‍රීකවන්සි එකක්. ඉතුරු 5 සෙකන්ඩ් නෙගටිව් පැත්ත රෙප්‍රසන්ට් කරන්න තව ෆ්‍රීකවන්සි එකක්. එතකොට ෆ්‍රීකවන්සි වෙනස් වෙනකොට කැරියර් සිග්නල් එක මෙන්න මෙහෙම ෆ්‍රීකවන්සි එකක් පාවිච්චි කරනවා for first 5 seconds and change the frequency as another sign. දැන් මේ තියෙන්නේ අර ඩේටා එකම තමයි. දැක්කද? ඩේටා එකම තමයි කලින් තියෙන ඩේටා එක මෙතනත් තියෙනවා. ඩේටා එක තියෙනවා. ඒ ඩේටා එක රෙප්‍රසන්ට් කරන්න ෆ්‍රීකවන්සිස් දෙකක් පාවිච්චි කරලා තියෙනවා කැරියර් සිග්නල් එක. එහෙනම් අපි ඒකට කියනවා මොකක් කියලාද? ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් කියලා. ෆ්‍රීකවන්සි එක චේන්ජ් කරලා කැරියර් සිග්නල් එකේ ෆ්‍රීකවන්සි එක චේන්ජ් කරලා අපි ඩේටා එක හදාගත්තා. ඒකම අපිට කතා කරන්න පුළුවන් අනික් මොඩියුලේෂන් මෙතඩ් එක තමයි පේස් මොඩියුලේෂන්. පේස් මොඩියුලේෂන් කියලා කියන්නේ කැරියර් සිග්නල් එකේ පේස් එක නැත්තම් ඩිග්‍රී එක වෙනස් කරලා පේස් මොඩියුලේෂන් එකේදී කැරියර් සිග්නල් එකේ පේස් එක වෙනස් කරනවා. ඉතින් පේස් එක වෙනස් කරාම නිකන් රූපයක් විදිහට ඇඳලා බැලුවොත් නම් අපිට දකින්න හම්බ වෙන්නේ ওই ෆ්‍රීකවන්සි එක වෙනස් කරා වගේම තමයි. මොකද ෆේස් එක වෙනස් කරාම පීරියඩ් එක වෙනස් වෙනවා. පීරියඩ් වෙනස් වුණාම ෆ්‍රීකවන්සි වෙනස් වෙනවා. පෙනුම එක වගේමයි. ඒකෙන්ද මම ඒක මෙහෙම අඳින්න. මෙතන පේස් එක වෙනස් කරලා මම ඔන්න ඔය වගේ සිග්නල් එකක් හදා ගන්නවා එකකට. ඊට පස්සේ මම මේකේ පේස් එක වෙනස් කරලා තව සිග්නල් එකක් හදා ගන්නවා අනික් එකට. ඇම්ප්ලිටියුඩ් වෙනස් වෙන්න බෑ. උස එකම මට්ටමට තියෙන්න ඕන. මම මේකේ අඳිනකොට උස වෙනස් වෙලා තියෙනවා. ඇම්ප්ලිටියුඩ් වෙනස් වෙන්න පුළුවන් පළවෙනි එකේ විතරයි. මේ දෙවෙනි එකේ තුන්වෙනි එකේ වෙනස් වෙලා තියෙන්නේ ෆ්‍රීකවන්සි පේසර්ස් විතරයි. උස එකම මට්ටමේ තියෙන්න ඕන. දැන් මෙතනින් අර ඉස්සල්ලා වගේම අර ඩේටා එක රෙප්‍රසන්ට් වෙනවා. මේ ඩේටා එක ඉස්සල්ලා වගේම පේසර්ස් දෙකකින් ඉදිරිපත් වෙනවා. එහෙනම් මේක තමයි ඩේටා එක. කළු පාටින් මම ඇඳලා තියෙන්නේ කැරියර් සිග්නල් එක. හරි ඔන්න එහෙනම් මම මේ පෙන්නුවේ ඕගොල්ලොන්ට ඇනලොග් ටු ඇනලොග් මොඩියුලේෂන් වලදී A to A මොඩියුලේෂන් වලදී අපි ගාව තියෙන ඇනලොග් ඩේටා එක ඇනලොග් කැරියර් සිග්නල් එකක් දිගේ
ඇම්ප්ලිටියුඩ් වෙනස් කරලා ෆ්‍රීකවන්සි වෙනස් කරලා පේස් වෙනස් කරලා ගෙනියන්නේ කොහොමද කියන එක. ඊළඟට අපිට තව කන්වර්ෂන් එකක් ගැන කතා කරන්න පුළුවන්. ඒක ඩිජිටල් ටු ඇනලොග්. දැන් අපි කතා කරන්නේ D to A. දැන් එතකොට ඩේටා එක වෙනස් වෙනවා. අනික ඒවා වෙනස් වෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙනස් වෙනවා දැන්. හරි. ඩේටා එක තියෙනවා ඩිජිටල් එකක් විදිහට. දැන් ඇනලොග් ඩේටා එකක් නෙමෙයි තියෙන්නේ. දැන් ඩේටා එක මෙහෙම. අපි ගමු 1 බිංදුව බිංදුව 1 1 බිංදුව කියලා ඩේටා එකක් ගමු. එහෙනම් මේක මම ටයිම් ස්ලයිස් කරොත් අන්න ඔහොම කාලච්ඡේද ටිකකට බෙදෙනවා. එතකොට මෙතන තියෙන්නේ 1 බිංදුව බිංදුව 1 1 බිංදුව. හැබැයි ඩේටා එක ගෙනියන්න තියෙන්නේ ඇනලොග් සිග්නල් එකක්. දැන් ඔන්න ඩිජිටල් එක ඇනලොග් වලට කන්වර්ට් කරන්න වෙනවා. එතකොට මේක shift keying කියලා ක්‍රමයක් පාවිච්චි කරලා තමයි කන්වර්ට් කරන්නේ. අපි ඒකට කියනවා amplitude shift keying. මේකෙදිත් අර විදිහටම තමයි අපි වෙනස් කරන්නේ amplitude එකයි frequency එකයි pace එකයි. හැබැයි අපි මේකෙදි modulation කියන වචන නෙමෙයි පාවිච්චි කරන්නේ shift keying කියන වචනේ. ඒකෙදි අපි පළවෙනි එක විදිහට කතා කරනවා amplitude shift keying කෙටියෙන් කියනවා අපි ASK කියලා. මොකද amplitude shift keying කියලා කියන්නේ carrier signal එකේ amplitude එක වෙනස් කරලා digital signal එක හදා ගන්නවා. කොහොමද ඒක හදන්නේ? දැන් 1 එක represent කරන්න carrier signal එකෙන් carrier signal එකේ එක උසක් පාවිච්චි කරනවා මෙහෙම. එතකොට ඒකෙන් represent වෙන්නේ 1. බිංදුව represent කරන්න amplitude එක වෙන විදිහකට පාවිච්චි කරනවා. ආයේ 1 represent කරන්න amplitude එක තව විදිහකට පාවිච්චි කරනවා. ආයේ බිංදුව represent කරන්න amplitude එක තව විදිහකට පාවිච්චි කරනවා. දැන් මේකේ අපි අර data එක හෙව්වොත් අර අපේ digital data එක මේක ඇතුලේ තියෙනවා. amplitude එකෙන් තමයි ඒක identify කරගෙන තියෙන්නේ. තේරුණා නේද? එතකොට අපි මේක කාල time slices වලට වෙන් කරලා බැලුවොත් අර තියෙන 1.0 ඒ characteristic මේකෙත් තියෙනවා. තියෙන්නේ හැබැයි amplitude එක වෙනස් කරපු analog signal එකක. එතකොට අපි ඒකට කියනවා මොකක් කියලාද? amplitude shift keying කියලා. ඊළඟට දැන් ඒ කතා කරේ අපි amplitude එක වෙනස් කරලා digital signal එක හදාගත්තු හැටි. ඒ වගේම තමයි අපිට ආපහු ඕක හදාගන්න පුළුවන් frequency එක වෙනස් කරලා. එතකොට අපි කියනවා ඔකට frequency shift keying FSK කියලා කියනවා. frequency shift keying වලදී frequency එක change කරලා ඒත් 1 represent කරන්න එක frequency එකයි 0 represent කරන්න තව frequency එකයි විදිහට frequencies හදනවා. අපි හිතමු 1 එක represent කරන්න වැඩි frequency එකක් පාවිච්චි කරනවා. 0 represent කරන්න අඩු frequency එකක් පාවිච්චි කරනවා. ආයෙ 1 represent කරන්න වැඩි frequency එකක් 0 represent කරන්න අඩු frequency එකක්. එතකොට මේකෙත් වැඩි frequency එකෙන් 1 අඩු frequency එකෙන් 0 ආයෙ 1 ආයෙ 0 එහෙම තමයි represent වෙන්නේ.
එතකොට අපි ඒකට කියනවා frequency shift keying. අර සිග්නල් එක අපිට මේකේ පේන්න ඕන මෙහෙම. ඒකම තුන්වෙනි shift keying method එක අපි ඒකට කියනවා phase shift keying කියලා. එතකොට අපි ඒකට කියන්නේ PSK වලදී pace එක change කරලා ඒ කියන්නේ 1 represent කරන්න මෙහෙම pace එකක් 0 represent කරන්න මෙහෙම pace එකක්. ආයි 1 represent කරන්න වෙනම pace එකක් 0 represent කරන්න වෙනම pace එකක්. ඒ විදිහට pace එක change කරලා අර විදිහටම 1 0 data එක හදන්න පුළුවන්. එතකොට මේවට අපි කියනවා shift keying කියලා. ඊළඟට අන්තිම જાතිය conversion එකට අපි කියන්නේ A to D conversion. ඒක ගොඩක්ම පාවිච්චි වෙන conversion method එකක් A to D කියන්නේ. මොකද analog environment එකේ තියෙන ඒවා digital format එකට convert කරගන්න conversion එක නිතරම වෙනවා. ඒ encoding එක common encoding එකක්. එතකොට analog signal එකක් කොහොමද digital convert කරන්න වෙන්නේ? දැන් අපි ගත්තොත් analog carrier signal එකක්. එතකොට දැන් carrier එකයි data එකයි දැන් මේ තියෙන විදිහ මාරු වෙනවා අනිත් පැත්තට. දැන් තියෙන්නේ analog carrier එකක් digital data එකක්. දැන් අලුත් විදිහට යද්දී analog data එකක් වෙලා digital carrier එකක් වෙනවා. එතකොට analog data එක carrier signal එකට හරියන විදිහට හදා ගන්න ඕන. දැන් අපි ගත්තොත් analog data එකක් තියෙනවා. මේක තමයි data එක. එතකොට මේ data එක මෙන්න මේම තියෙන data එකක් කියලා හිතන්න. එතකොට මේ data එක අපි කොහොමද carrier signal එකට හරියන්න carrier signal එක තියෙන digital format එකෙන් 1 0 විදියට මේකට හරියන්න අපි කොහොමද අර data එක convert කරගන්නේ? ඒක තමයි මේකෙදි කතා කරන්නේ. ඉතින් ඇත්තටම මේ ඔය analog to digital conversion වලදී පාවිච්චි කරන modulation method එකක් තියෙනවා. අපි ඒකට කියනවා pulse code modulation කියලා. මේ pulse code modulation එක පාවිච්චි කරාම PCM pulse code modulation. එතකොට මේ pulse code modulation කියන එක පාවිච්චි කරාම අපිට පුළුවන් වෙනවා ඇනලොග් එකක් ඩිජිටල් විදිහට රෙප්‍රසන්ට් කරන්න. ඒකෙදි මේ ඩිජිටල් සිග්නල් එකේ හයිට් එක වෙනස් කරලා එයා හදා ගන්නවා අලුත් data category එකක්. ඊට පස්සේ මෙන්න මෙහෙම ඩිජිටල් data එකක් හදා ගන්නවා. ඊට පස්සේ මේකේ මේ pointers ටික යා කරගත්තාම මේ pointers ටික යා කරගත්තාම අපිට අර analog data එක හම්බ වෙනවා. මේ මෙතන මේ ඇඳලා තියෙන මේ data එකම තමයි මේ pointers ටික යා කරගත්තාම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි value read වෙන්නේ 0 ආයෙ මෙතන 1 2 3 4 5 ඒ විදිහට. හැබැයි ඇනලොග් data එකක් ගත්තොත් ඒකේ 0 1 කියලා තැන් දෙකක් ගත්තාම ඒ අතරත් තව දේවල් තියෙනවා. හොඳම එක්සැම්පල් එක තමයි අපි ඇනලොග් වොලියුම් කන්ට්‍රෝලර් එකක් ගත්තොත් දැන් මේක 0 ඉඳලා 50ට වැඩි කරන්න පුළුවන් වොලියුම් කන්ට්‍රෝලර් එකක් කියලා හිතන්න වටේට මෙහෙම වොලියුම් ලෙවල්ස් තියෙනවා. 0 ඉඳලා 50ට අපිට වැඩි කරන්න පුළුවන් ඒක. ඊට පස්සේ හිතන්න තව ඔයා ගාව වොලියුම් කන්ට්‍රෝල් එකක් තියෙනවා ඩිජිටල් මයිනස් ප්ලස් කියලා බටන් දෙකක් තමයි මේකේ තියෙන්නේ. මැද ඕනනම් පොඩි ඉන්ඩිකේටර් එකක් තියෙනවා. මෙතන වැටලා තියෙනවා වොලියුම් එක කීයද කියලා. දැන් ඔයා මේක කරකවල එකට තියාගෙන සින්දුවක් අහහා ඉන්නවා. එකේ වොලියුම් එක එකයි. සින්දුවක් අහහා ඉන්නවා. මේකත් එකට වැඩි කරලා එකේ සින්දුවක් අහහා ඉන්නවා. එකේ ඉන්නේ. එහෙම ඉන්නකොට
එකේ ඉන්නකොට ඔයාලට හිතෙනවා තව ටිකක් අඩු කරන්න මේක. ඇනලොග් එකේ ඔයාලට 1.0 අතර අඩු කරන්න පුළුවන්. මේ බලන්න ඇනලොග් සිග්නල් එකක් ගත්තාම ඇනලොග් එක මෙහෙමනේ තියෙන්නේ. එතකොට ඔයා ඉන්නේ දැන් එකේ නම් මේක මේනේ බිඳුව. එතකොට 1.0 අතර තව ඩේටා ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා හිමින් චුට්ටක් අඩු කරාම මෙතනින් තව චුට්ටක් අඩු කරගන්න පුළුවන්. හැබැයි ඩිජිටල් එකේදී අඩු කරන්න හිතාගෙන අඩු කිරීම ලැබුවාම බලන්න ඩිජිටල් එකේ එකට පස්සේ තියෙන්නේ බිඳුව. ඩේටා අඩුයි ඩිජිටල් වල. හැබැයි හරි ෆාස්ට්. තේරුණා නේද? ඉතින් ගොඩක්ම දැන් තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් මේ ඩිජිටල් ෆෝමැට් එකේ වැඩ කරන හින්දා අපිට ඇනලොග් විදිහට තියෙන හැම ඩේටා එකක්ම කන්වර්ට් කරගන්න වෙනවා. මෙන්න මේ පල්ස් කෝඩ් මොඩියුලේෂන් කියන මෙතඩ් එක පාවිච්චි කරලා. එහෙනම් පල්ස් කෝඩ් මොඩියුලේෂන් කියලා කියන්නේ ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් වලට කන්වර්ට් කරගන්න පුළුවන් විදියක්. එතකොට ඕවා තමයි එන්කෝඩින් ටෙක්නික් කියලා අපි කතා කරන්නේ. ටෙක්නික් වර්ග තුනක් අපි කතා කරා.